ධම්ම සාකච්ඡා ආරම්භ කරමු. ප්‍රශ්න සමූහයක්ම ලැබිලා තියෙනවා. පොදුවේ මේවට ප්‍රශ්න වල පිළිතුරු වෙයි. එකින් එක විග්‍රහ කරනකොට සියල්ලටම දුන්නා අන්තිම වෙනකොට තමන්ගේ ප්‍රශ්න උගාර වලට පිළිතුරු ලැබිලා තියෙනවා. අපි ඉතින්ලා ගත්ත ප්‍රශ්නෙට ඊළඟ දෙවෙනි ප්‍රශ්නය තව එකක් තියෙනවා. සත්වයින්ට ඉන්ද්‍රිය 6ක් පමණක් හිටියේ ඇයි කියන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇස කන දිව නාසය ශරීරයේ මන බල්ලට බැලුවත් එච්චරයි උඩට බැලුවත් එහෙමයි හරකට බැලුවත් ඒකයි මොන જાති හතර බැලුවත් ඇස කන දිව නාසය ශරීරයේ මන කියන ඉන්ද්‍රිය 6ක් තමයි දකින්න හම්බෙන්නේ. එක එක ආකාරයේ ගති ස්වභාවයෙන් වෙනස් වෙලා තියෙනවා. නමුත් ඉන්ද්‍රිය වශයෙන් තියෙන 6යි. මේක හරි ගැඹුරු ප්‍රශ්නයක්. ඒ මේ හතේකට ඉන්ද්‍රිය 6ක් තියෙනවා. 7ක් නැති. පහක් තියෙනවා එක ඉන්ද්‍රිය දුර්වල වෙලා මිසක් ඒක නැතුව නෙවෙයි. ඒක අපි කර්ම බලවේගයෙන් කියන්නේ නැහැ යම් ආපදාවක් නැහැ දුර්වල වෙලා. ඒක ඇස් දෙක නැතුව යම් වෙලා ඉන්න පුළුවන්, කන් දෙක ඇහෙන්නේ නැතුව ඉන්න පුළුවන්, ඒ ආදී වශයෙන් විදත්යක් ඉන්න පුළුවන්. නමුත් සත්‍යයකට පිළිදෙනවා ඉන්ද්‍රිය 6ක්. ප්‍රධානයි. මේක හරියම ගැඹුරු උත්තරයක්. මොකද මේක පොත්වල නැහැ. ඉන්ද්‍රිය 6ක් පිළිලා තියෙන මොකද කියන්නේ ඇහුවොත් එimhe ඉන්ද්‍රිය 6ක් තියෙනවා කියන අන්තයක් ඉන්ද්‍රිය 6 පිළිලා දෙන්නේ කොහොමද කියන්නේ? පොතේ විග්‍රහ කරලා නැහැ, ආස්වාවකත් නැහැ. පෙරදහරේ පොතක් නැහැ. නැත්නම් ඒක ගැඹුරු ප්‍රශ්නයක්. ගැඹුරු නැහැ. ධර්මයේ දැනගත්තට පස්සේ ඒක බොහොම ලේසි. ලෝක සත්‍යයේ මේ සසර පැවැත්මේ ඉන්නේ මොකක් නිසාද? අපි ඔබ දකින්න ඕනේ. සසර පැවැත්මට ලෝක සත්‍යයේ ඇලෙන්නේ බැඳෙන්නේ සුඛ වේදනාව මුල් කරගෙන. දුක නම් ඇලෙන්නේ නැහැ. හැබැයි දුක වේදනාව විඳින්න ගිහලා දුකට පත් වෙන්න වෙනවා. දුක් වේදනාව විඳින්න වෙනවා. හැම තමයි සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව නිසා තමයි තණ්හාවෙන් ඇලෙන්නේ. යම් දෙයක සුඛ වේදනාවක් විද්‍යාමාන වුණේ නැත්නම් එතන තණ්හාව කරගන්න විදිහක් නැහැ. මම සුඛ වේදනාවක් ඇති වෙනවා නම් මොකක් එද ලෝක සත්‍යයේ පූර්ණ බලාපොරොත්තු. සැප විඳින්නේ. කොහෙන් හරි සැපක් හොයාගෙන යන්නේ. සුඛ වේදනාවක් හොයාගෙන යන්නේ. ඒ සඳහා තමයි උදාගරන්නේ ඔක්කොම කරලා උත්සාහ කරන්නේ. දැන් මේ සුඛ වේදනාවක් විඳිනවා නම් මොකක් නිසාද වේදනාව හටගන්නේ? මේක බුදුන් වහන්සේ දේශනා කරන දුවට මහා සාගරයන්ගේ පරිච්ඡසමුප්පාදයේ දේශනා කරලා තියෙනවා ඔළුව තියනට මොලේ තියෙන තේරුම් ගන්න. ඔය පරිච්ඡසමුප්පාදයේ තේරුම් ගත්ත කෙනාට ඔක විසදියේ. කොච්චර ගැඹුරට ඉඳින්නුනා. සස්ස පත්‍ය වේදනා කියන සිද්ධාන්තයෙන් තමයි වේදනාව ලැබෙන්නේ. මොනවද ස්පර්ශ වෙන්නේ? ඇසට රූපේ කන්ද සද්දේ නාසයට ගන්ධේ දිවට රසයේ කායයට පොට්ටබ්බේ මනස ධර්ම කියලා මේ විදිහට ආයතනයන් නිසා තමයි කායතන පත්‍ය පස්සෝ කියලා ස්පර්ශ ලැබෙන්නේ. වේදනාව අවශ්‍ය නම් වූ ස්පර්ශයක් ලබන්න ඕනේ. ඔය ස්පර්ශයක් වුණා ස්පර්ශය නිකන් හම්බෙන්නේ නැහැ. ආයතනයේ ඝට්ටණයේ ස්පර්ශ හම්බෙන්නේ ඒ නිසා උට මොන හරි ඝට්ටණය වෙන්න අවශ්‍ය කෙනෙක් ටිකක් වෙර ඝට්ටණය වෙන්න. ආධ්‍යාත්මික ස්වභාවික දෙකක්. ආධ්‍යාත්මික කියන එක මම කියන කොටසයි කියන්නේ එකකන් විනාශේ ශරීරයේ මන කියනවා. ඒකේ ස්පර්ශ කරගන්න බාහිරින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හයක් තියෙනවා. දැන් මේ සලආයතන නිසා ස්පර්ශය. දැන් මෙතන බාහිර කියන මේ සලආයතන තියෙන ප්‍රශ්නේ. ඒ ආයතන හයක් නිසා ස්පර්ශ ලබන්නේ කියන්නේ. එකකන් විනාශේ ශරීරයේ මන කිහිපය ඔය ටික නම් මොකද එහෙම වෙන්නේ? මේ ලෝක ස්පර්ශය ලබනකොට ලෝකේ හැදිලා තියෙන ಜಾති හොයන්න ඕන. මොනවාද මේ ලෝකේ හැදිලා තියෙන්නේ? පඨවි ධාතුව තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතුවක් තියෙනවා, වායු ධාතුවක් තියෙනවා. ආකාශ ධාතුවක් තියෙනවා, විඥාන ධාතුවක් තියෙනවා. මෙන්න මේ ධාතු හයකින් තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. සත්පුද්ගල කියන ඒවායි, ද්‍රව්‍ය වස්තු කියන ඒවායි කියන ලෝකේ. එහෙනම් මම කියන ඒවායි, මගේ කියන ඒවායි. සජීවී සහ අජීවී මේ ඔක්කොම නිර්මාණය වීමේ මූල ධාතු 6ක්. ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි, ආකාශ ධාතුවයි, විඥාන ධාතුවයි කියන්නේ. මෙන්න මේ ධාතු 6කින් ඉන්නා වූ සකස් වීමෙන් තමයි සත්‍යය සහ ලෝකය සකස් වෙන්නේ. මෙන්න මේ තව 7 වෙනි ධාතුවක් මේකවත් නැහැ ලෝකෙ. අන්න ධාතු වශයෙන් ලෝකෙ විග්‍රහ කරනකොට බෙදපු ආකාරයෙන්ම 6 ආකාරයකින් විග්‍රහ කරනවා ලෝකෙ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව. ඔය 6 තමයි ලෝකෙ තියෙන්නේ. දැන් අපි දකින්න මෙන්න මෙහෙම කියලා. ස්පර්ශ කිරීමේ වේදනාවක් හට ගන්නා ලෝක ස්පර්ශ කිරීමේ ලෝක වේදනාවක් ලබනවා. වේදනාව ඔක්කොම සුඛ වේදනා තියෙන ලෝක වේදනා. දැන් මේ ලෝකේ වින්දනය කරන්නයි සත්‍යය කොට නැගුවේ.
දැන් ලෝකේ වින්දනය කරනවා අපි දකින්නවා මෙහෙම දෙයක්. ස්පර්ශයක් නැතුව වේදනාවක් හටගන්නේ නැහැ. ඒතර වේදනාවක් නැතුව සුඛයක් හටගන්නේ නැහැ. සුඛය අවශ්‍ය නම් වේදනාව හටගන්න ඕනේ. වේදනාව අවශ්‍ය නම් ස්පර්ශයක් ගැටෙන්න ඕනේ. දැන් මේ ගැටීමේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු ගල් කෙලියකුයි දීයකුයි යගෙන එකට හැප්පුවා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? දීය ගෙවෙනවා, ගල ගෙවෙන්නේ නැහැ ඒවා. යකඩේකුයි ගලකුයි යන එකට හැප්පුවා. ගල ගෙවෙනවා, යකඩේ ගාට ගෙවෙන්නේ නැහැ. දෙක රොත් දෙන්න සමසම වෙන්නේ නැහැ. දැන් මේකදී අපි දැනගන්නවා සමසමව අදින්න නම් සමසමව දෙකව පිරිමහින්න නම්. යකඩේ දීයට දීය ගලට ගල. ඒකවල දෙක මේක ගන්නට ගෙවෙන්නේ. ස්පර්ශයේදී දෙකම සමානව ඔරොත්තු දෙනවා. මෙන්න මේ හේතුවෙන් අර පරිසරයෙන් ඔරොත්තු දීමට හැදෙන ක්‍රමයක් තියෙනවා මේ දෙක එකට ගන්න බැහැ. ගලට ගල ගහලා නිසා. ඒ ගල් සද්ද ගන්න බැහැ. ගලයි යකඩේ එකට ගහලා එන ගල් සද්ද ගන්න බැහැ. යකඩ සද්ද ඒතොරින්. ගලේ යකඩේ දෙන්නේ. යකඩේ දීයයි එකට ගහලා යකඩ සද්ද ගන්න බැහැ. යකඩේ ගේමෝ යකඩ සද්ද ගන්න බැහැ. ලීයට යකඩෙන් ගහලා ලී සද්ද ගන්න බැහැ. ලීයෙන් ගේමෝ ලී සද්ද ගන්න බැහැ. මෙන්න මේ වගේ මේ ලෝකෙදි වෙන ස්වභාවයක් තියෙනවා. අනුපූර්ව ක්‍රමයකට ගණී පවණියේ පරාගෙන සූක්ෂමතාවයේ පිළිදපු ලෝකයක්. පඩවි ධාතුව කියනකොත් ගණී භවන. ආපෝ ධාතුව කියන්නේ ඊළඟට ලෝකේ තියෙන ගණී භවන වස්තු. පඩවි ධාතුවන් ආපෝ ධාතුව. ඒක ඊළඟට තියෙන ධාතුවක් ආකාශ ධාතුව. ආකාශ ධාතුවේ අවකාශය නෙමෙයි. ආකාශයේ විශාල ඉඩ ප්‍රමාණයක් අරගෙන ඊටාම සියුම් දෙයක් පවතිනවා. දොඩංගෙඩියක් නාරංගෙඩියක් පුරු ගන්නකොට අවකාශයේ නම් ආකාශයේ විශාල ප්‍රදේශයක් සුවඳට ඕනේ. එන අංශු වලට ඕනේ. දොඩං අංශු, නාරං වල ඇඹුල් අංශු, තැඟිලි අංශු තමයි අර විශාල ප්‍රදේශයක වීදිරිය යන්නේ. ඒක ඉඩ ප්‍රමාණය ඒ වගේ විශාල ප්‍රදේශයක් ඕනේ. ඒක අංශු මේ මට්ටම. ඒක තමයි ආකාශ මට්ටම. ඊට වඩා සියුම් එක තමයි. අංශු වලට වඩා සියුම් පරමාණු, ලෝක සම්බන්ධ පරමාණු. නැත්නම් හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු වගේ කියන වාතය. වායු ධාතු ඊට වඩා සියුම් එක. ඒතර ආපෝ ධාතු, තේජෝ, වායු ධාතු, පඨවි ධාතු. එතකොට ආවයි අපිට එකින් එක වායු ධාතුවට අපි ආවද. දැන් පඨවි ධාතුව ඊළඟේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියන්නේ ආලෝකයේ සහිත උෂ්ණාංශයෙන් එක එක පරිවර්තනය වෙන්නා වූ කොටස. ඒක ඊට වඩා සියුම්. වායුවට වඩා සියුම් වෙනවා ආලෝකය. එහෙනම් තේජෝ ධාතුව. ඊටත් වඩා සියුම් වෙනවා විඥාන ධාතුව. විඥාන ධාතුව කොහොමද සම කරන්නේ දාර රූප ධාතුන්ගේ ස්වභාවයට අතිසියුම්. මෙන්න මේ අනුපූර්ව එකින් එකට සියුම් භාවයටපත් වුණා වූ කොටස් 6කින් තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. සජීවී අජීවී කියලා හැදිලා තියෙන්නේ. දැන් මේ කොටස් 6 භුක්තිය තමයි ලෝක ආස්වාද භුක්තිය කියන්නේ. ලෝක සත්‍ය ලෝක භුක්තිය ගන්න නම් ඔය 6 ආකාරයේ භුක්තිය ගන්න ඕනේ. දැන් ස්පර්ශයක් නැතුව වේදනාවක් ගොඩ නැගෙන්නේ නැත්නම් ස්පර්ශ කරන්න දෙකක් අවශ්‍ය වෙනවා. ගණී භවන දෙයට ගණී භවන දෙයක් ස්පර්ශ වෙන જાතිය ආයතනය හරගන්න ඕනේ. ඉන්ද්‍රිය හරගන්න ඕනේ. එහෙනම් පඩවි ධාතුවේ ස්පර්ශය ලබන්න ගණී භවන කය හරගන්න. ඒක ආයතනය කියන්නේ කාය ආයතනය කියන්නේ. මෙන්න පඩවි ධාතුවේ ස්පර්ශ ලබන්න හදාගත්ත අපේ ඉන්ද්‍රිය. ඒක නැතුව එළියක් නෝ කරන්නේ නැහැ. ඒතර පඩවි ධාතුවේ යම් ස්පර්ශයක් ඇද්ද ඒකේ වේදනාව දැනගන්න පුළුවන්. ඊළඟට තියෙන ආපෝ ධාතුව. ආපෝ ධාතුව කියන එක පඩවි ධාතුවේ ගණී භවනින් අනුයි. නා ආපෝ ධාතුවේ ස්පර්ශය ලබන්නේ ඒකේ ගැලපෙන ඊට වඩා මුරුදු ඉන්ද්‍රියක් ඕනේ. ඒකෙන් තමයි දිව. වේදිත දෙයක රහ බලන්න බෑ දිවට දාන්නේ. කඩේ ගෙරේක විතරයි ඒක ආපෝ ධාතුවක් කරන්න ඕනේ. ඒක වතුර විතර කරලා හිටන් බොන්න ඕනේ ආපෝ ධාතුවක් කරලා. සීනිතියක් කර වෙලා තියෙනවා වරද දැම්මොත් එහෙම කරේ සීනිය රහින්නේ නෑ. වතුර ටිකක් හරි ගෙර ටිකක් හරි උනලා ඉතින් ඒක බොද කරලා දිය කරපුවාම තමයි සීනි රහයි. අන්න ආපෝ ධාතුවේ ස්පර්ශය ලබන්නේ ඒකට ගැලපෙන එක තමයි දිව. කයට වඩා මෘදුයි දිව. ඊළඟ තියෙනවා අංශු කියන කොටස නැහැ ආකාශ ධාතුවේ කොටස.
දැන් අංශු වල රහ බලන්න අංශු වල ස්පර්ශ ආස්වාදය ලබන්නේ නැහැ ජීවේ. ඒක සියුම් නිසා. දිවට වඩා සියුම් ඉන්ද්‍රියක් ඒකට ගොඩ නැගෙනවා. ඒක තමයි නාසය. පිටින් මේ ගනවලි ගහට සුවඳ දැනෙන ස්ථානේ කොහු ගහ ගැවුනක් හරි අමාරුයි. ඒ තරම් මුරුදු. දැන් දිව රසයේ කොහු ගහ ගැවුනට ගානක් නැහැ. නාය කොහු ගහ ගැවුවොත් එimhe ඊට වඩා ඒකට මේ සංඥාව දැනෙනවා වෙනද දැනෙනවා. මොකද ඒකට මුරුදු නිසා. අනිත් ආකාශ ධාතුවේ ස්පර්ශය ලබන්නේ ඒකට ගැලපෙන ඉන්ද්‍රිය නාසය හැදෙන්නේ. තව ඉන්ද්‍රියක් හැදෙනවා. වෙන එකක් අවශ්‍ය නැහැ. ඒක ස්පර්ශය ලබන්නේ යමක් හැදුණා ඒක ඇති ඒකයි. හැබැයි ඊට වඩා සියුම් එක තමයි වාතය. සුවඳ වැඩි සියුම්. අංශු වලට වැඩි වායුව සියුම්. වායුවේ ස්පර්ශය ලබන්නේ ඊට වඩා සියුම් ඉන්ද්‍රියක් ඕනේ. මේ කන කියලා පිටින් පේන හැටි නෙමෙයි සද්දේ හැටි. ඒක ඊටතර අතිසියුම් නිසා කන් අඩිය කියලා. එක්තරා හංගලියකිනුත් වැඩිලා ඒකත් ඇතුලේ තමයි ශබ්ද ස්පර්ශය ලබන්න අවශ්‍ය තියෙන්නේ. වායුව කම්පණයකට වායු ස්පර්ශයෙන් කනේ තිබෙන කන් අඩිය ස්පර්ශය වෙනවා. ඒකෙන් අභ්‍යන්තර දෙන වායු ස්පර්ශය වෙනවා. අන්නේ වායුවට මුරුදු ස්පර්ශයක් වගේ වැදගත් තමයි කනේ ශබ්දය ඇහිීමෙන් වායු ස්පර්ශය ලබන්නේ. වායු වේදනාව ලබන්නේ ඕකේ. ඊට වඩා සියුම් ආලෝකය තේජෝ ධාතුව. ආලෝකයේ ස්පර්ශය ලබන්නේ ඊටත් වඩා සියුම් ඉන්ද්‍රියක්. දැන් කනේ ඉන්ද්‍රියට වැඩි ඇහැ ඇතුලේ තියෙන ඇහි පේන ඇහි බබා කියන කොටසක් තියෙනවා කලින් ඉන්ද්‍රිය වෙන ආදි වශයෙන්. මෙන්න මේක ඇහි දිවි ගානක් ඇතුලේ පිළිගෙන අතිමුරුදු ඉන්ද්‍රියක් වෙලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය තමයි ආලෝක ඉන්ද්‍රිය ලබන්න තියෙන්නේ වෙන තේජෝ ස්පර්ශය ලබන්න තියෙන්නේ. මේ තේජෝ ධාතුව ආලෝක බවටපත් වෙලා ආලෝකයේ ස්පර්ශ වීමෙන් දැනීම නැති පෙනීම නැති ස්වභාවය. ආලෝකයේ ස්පර්ශය ලබනවා. අර හයෙන් ඉන්ද්‍රිය මනේන්ද්‍රිය කිව්වේ ඊට වඩා අතිසියුම් එකක්. ඒක තියෙන්නේ මොළේ මධ්‍ය කරගෙන. මුදුනේ ඇතුළට මධ්‍ය කරගෙන. පීඩපු ඉන්ද්‍රියක් තියෙනවා දැනීම ලබා ගන්න ඉන්ද්‍රිය. මේක කිරණ. මෙන්න අතිසියුම්. මේ මස්ලේ සහිත ශරීර සහිත මුලිය ඇතුලේ. කිරණේ තියෙන නෙළුම් පොට්ටු ආකාරී ඉන්ද්‍රිය. මේක රහෙන් බලලා හැම හොයන්න බෑ අන්විසියෙන් බලලා වෙන්නේ නැහැ. මොලේ තිබෙනා වූ ශරීර ඇතුළු කරගෙන නිලුම් පොහොට්ටුවක් උඩට මුතු වෙලා තියෙනවා වගේ උඩට තියෙනවා වගේ ඉන්ද්‍රියක් තියෙනවා. ඕක බොහෝ වර තියෙන්නේ අපි ප්‍රයෝජනෙට ගත්තේ නම් විවිධේ වෙන්න වැඩිලා. හැබැයි ඕක විවිධේවම ඔය යෝගී කියනකොට සහස්‍ර චක්‍රය විදුණා කියනවා. පිටි 1000 තියෙන බල නිලුම් මලක් වගේ එකක් පීදින උඩ කියේ. අන්නේක විදුණා මොකදරන එතනින් උඩින්ම අහස වැළියේ. ඇහි පේනවා වගේ ඉතාලම සියුම් දේවල් වැළියේ. කිරණ වලින් හටගත්තේ වැළියේ. ඔක විවිධනාට පස්සේ ඔක ඉස්මුද්‍රේ උඩටපත් වෙනවා කිරණ බුබුල. අර බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිමා අඹරකොට හේතු මාලාව කියන එක උඩට උසලා තියෙන්නේ. මෙලු පොට්ටුවක් ආයක ඉස්සර යන්නේ දැන් ඒව හදන්නේ. මුලදී හද බුදු පිළිමවල ඔහොම සිරස්පත කියලා අපි ඔකට කියන එක උඩට උසලා තියෙන්නේ. ඒකෙන් වෙන්නන්නේ මොකද? මනස ප්‍රබෝධ වෙලා අර කියන මනේන්ද්‍රිය බලවත් වෙලා ඒක නිරු පොහොට්ටුවක් හරියට වර්ණේ උඩට වතුනා වගේ. හේත් මුද්දේ උඩට වතුනා කිරණ පොහොට්ටුව. මේක පිළිවෙනවා. මේක විපුණාට පස්සේ මේක ප්‍රාණනවා. අපි හිතන පැත්තට ඒක යොමු වෙනවා. මේ අපේ ඇහැට පේනවා වගේ ලෝකේ. කිරණ ලෝකයෙන් බැලිය හැකියි. ඈත කියන්නේ දිවකින් බැලිය හැකියි. මෙන්න මේ ඉන්ද්‍රිය කියනවා මනේන්ද්‍රිය කියලා. මනස කියනවා මනේන්ද්‍රිය කියන්නේ ඔන්න ඕක. ඔබ ලෞකිකත්වයේ කාමාසාදයට එනකොට ඔක ඇකිලෙනවා. කාමාසාද පැත්තට නැඹුරු කරනවා. ඒතර ඒ ඉන්ද්‍රිය අංගයි. කාමයෙන් වෙන අකුසල ධර්මයන්ගෙන් වෙන ධානයකටපත් වෙන්නේ. මේක ප්‍රබෝධ වෙනවා. චතුර්ථ ධානය එනකොට මේක ප්‍රබෝධය වෙනවා සහස්‍ර චක්‍රයේ ඉඳලාකින් තත්ත්වෙ උඩට මතු වෙනවා. ඒ මනේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය. ඔන්න ඒ ඉන්ද්‍රිය හයකින් ලෝකේ හය ආකාරයක තදබව ඉඳලා මෘදු බවට කියන ලෝකේ ඇතුළු කරන්නේ. අවස්ථා 6 ස්පර්ශ ගන්න අවස්ථා 6ක ඉන්ද්‍රිය 6ක් තියෙනවා. තව එකක් අවශ්‍ය නැහැ ලෝකේ නැහැ තව එකක් ස්පර්ශ කරන්න. එහෙනම් ලෝකේ තියෙන ස්පර්ශ කරන්න ඒකට ගැලපෙන මේ 6 ආකාරයකින් ස්පර්ශයන්ට සමාන ස්පර්ශ වීමට එකින් එක ගැටෙන වීමට එකින් එකට මුරුදු 6 ආකාරයේ ඉන්ද්‍රිය 6ක් ඕන නිසා සත්‍යයේ ඉන්ද්‍රිය 6ක් පිළිදෙනවා. වැයගත්තේ නැති ඉන්ද්‍රියක් ඇත්නම් ඒක ඇකිලා ඉන්නවා. අක්‍රිය වෙන්නේ. මේ ලෝක සත්‍ය මනේන්ද්‍රිය වැඩ ගන්න පංචේන්ද්‍රිය වැඩ ගන්නකොට පංචකාමයේ පස්සේ යන පංචේන්ද්‍රිය වැඩ ගන්න. පංචකාමයෙන් දුරස් වෙලා වෙන්ගෙච්ච එක තමයි මනේන්ද්‍රියට ආත්මතු වෙන්නේ.
ඒක තමයි ආධ්‍යාත්මික බලය. ඒවා গুপ্ත දේවල් වෙන්නේ දකින්න පටන් ගන්නවා. අමනුෂ්‍ය වෙන්නේ මනේන්ද්‍රිය. මනසට. මනසට පේනවා කියන එක සාමාන්‍ය දෙයක්. මනසට නොපෙන්නා වූ යම් කිසි භූත දේව ආදී කොටස බලන්න ගන්න. අර කියන මනස පුදුවන්න ඕනේ. නැත්නම් ඔය කියන සහස්‍ර චක්‍රේ පුදුවන්න ඕනේ. ඒතකොට ඒකෙන් පුළුවන් එක එක පැත්තට යොමු කරනකොට ඒ පැත්තේ තියෙන සිව් පැත්ත බලන්න. ඒකට කියන්නේ කිරණ රෝගය. ගහක් බැලුවොත් ගහ වෙනව පේන්නේ ඇහැට. ගහේ තියෙන කිරණ මාලාව වෙන්නේ මනසට. ওই දෙක වෙනව බලාගන්නේ කොහොමද? දිව්‍ය විඥානය සහ දිව්‍ය පේනවා මනසට. මනසට පේනවා මේ රෝගය කියන්නේ. මෙන්න මේ වෙනස නිසා තමයි ඉන්ද්‍රිය හය කරගන්න හේතුව ඕකයි. හතක් හතර නොගන්න හේතුව හත් වෙනි ඉන්ද්‍රියකින් ස්පර්ශ කරන තව ලෝකයක් නැති නිසා. ඉන්ද්‍රිය හරක් කරගත්තේ මොකටද? ස්පර්ශයක් ඕන නිසා. ස්පර්ශය ගත්තේ මොකටද? වේදනාව භුක්ති විඳින්න. වේදනාව භුක්ති විඳිනකොට ඕක තමයි ලෝක සත්‍ය ආසාවෙන් එල්ලයි කියන්නේ. ඕකට ආසාවෙන් ඉන්න තාක්කල් සතර ගමන යවනවා නවත්තන්න බෑ. තණ්හාව මත වෙනවා. ඒක ඇදෙනවා. ඒක බැඳෙනවා. තණ්හාව උපාදානලා භවය හැදෙනවා. ඒතකොට ආයි ලෝකෙන් මෙහෙන්ද ලෝකයෙන් වෙන ස්පර්ශ ලැබලා වේදනාව විඳින්න හම් කරන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. ඒ දෙකම හේතුව. තණ්හාවට ඇලීමයි ගැටීමයි දෙකම අයිතිද කියනවා. දැන් මේක අපි දැනගන්න ඕන දෙයක්. මොකද අපි උඩින් මැත්තෙන් දැක්කහම ගැටීමට කොහොමද ආසාවක් ඇති වෙන්නේ? ඇලීමට නිසා කියලා කියනවා. කවුරු හරි බැලලා ගියා කිව්වේ ඕකේ නෝ හොඳ වැඩක් කරනම රසු වෙච්චාම කිව්වේ බැලලා එක කවුරු හරි කියනවා ඕක නවත්තනවා. උඹ කියලා නවත්තන්න පුළුවන්ද එහෙම? දැන් තරහින්ද තරහන එපා නම් තව නවත්තනවා. කොරේ දැනෙන්නේ මේ ගැටෙන්නේ ආසාවට නේ. ආසාවක් නැහැ නේද? අපෝ මං කැවිදිනේ ගැටෙන්නේ කියලා නිකන් ඉන්නවා. නිකන් ඉන්න තුලා එහෙම නේද? කර ගැලලා නිකන් ඉන්නේ. තවතවත් බලන්න. එන ඇදීමට වැඩි ආසයි ගැටීමට. මේ ලෝකයක් බුදුම සිද්ධිය. ආසාව දුර වෙලා යනකොට ඉතින් ඇදීම දුර වෙන්නේ ගැටීම දුර වුණාට පස්සේ නියමයි. ගැටීම තියෙන්නේ ආසාව බලවත් වුණාම ඒකේ දෙවෙනි ප්‍රතිඵලය ගැටීම. දැඩි ආසාව නිසා උලගන්නේ එක තමයි ගොඩනැගෙන එක තමයි ගැටීම හටගන්නේ. ඉතින් ඒ නිසා තණ්හාව කරනවා කියලා කියනකොට තණ්හා කියන්නේ තණ්හා වෙනවා. අපි ලෝක සාමකයේ තණ්හා කියන්නේ ආසාවට. ආසාවකින් අදහස. ආරෙන්නේ තණ්හා කියලා කියන්නේ තණ්හා වෙන හින්දා. මොන තණ්හා හරි මොන හේතුවක් නිසා හරි හා වෙනවා නම් තණ්හා. ඒක තමයි පොදු වචන. තණ්හා කියන්නේ ලෝකයා තණ්හා කියන්නේ ඒක නෙමෙයි. ඒ විදිහට ආසාවෙන් ඇලෙනවා නම් බැඳෙනවා නම් ඒකට තණ්හා කියන එකයි ලෝකයා අර්ථ කරන්නේ. ඒක ලෝක සාමක ව්‍යවහාරය. තණ්හා කියන පදේ විරුක්තිය මොකද්ද? සත්‍ර අභිනන්දනයි. අපේ භාෂාවේ තණ්හි ඇලෙනවා. තණ්හි ඇලෙන නිසා තණ්හා කියනවා. තව තණ්හි හා වෙනවා. ඊතන හා වෙන නිසා කියන තණ්හා. දූෂිතන හා වුණාම කියන දූෂිතකට බැඳෙන තණ්හාව. රාගී තීතන හා වුණොත් කාම තණ්හා කියනවා. පැවැත්ම හොඳයි කියලා පැවැත්මට හා වුණොත් භව තණ්හා කියනවා. පැවැත්ම නැගේ දෘෂ්ටියටපත් වෙලා ඉන්න ඇතිවෙනා වූ ඒ දෘෂ්ටිය නිසා බලවත් වෙන තණ්හා විභව තණ්හා කියනවා. කොතරම් යම් තරක හා වෙනවා නම් ඔකයි තණ්හා කියන්නේ. උපාදාන කියන්නේ හිතේ තියෙන දැඩි බැඳීම කියලා අපි ගන්නවා. හැබැයි වචනේ දෘෂ්ටිය නෙමෙයි හිතේ හටගන්න. උපාදාන හිතේ හටගත්තාම දැනෙන්නේ. උපාදාන කියන්නේ ආසන්නයේ බැඳෙනවා. ආසන්නයේ බැඳී හිතීමද කියනවා උපාදාන. උප කියන්නේ ආසන්නය. ආදාන කියන්නේ ඇදී හිතිය. තන්නේ ආවුනහම ඕනදී ඕනදී ඇදී හිටිනවා. තණ්හා උපාදාන කිව්වෝකයි. පදවිරු කියලා නැතුව පරිත්‍යාග උපාදාන දින අමාරු වෙනවා. ලෞකික භාෂාවකින් භාෂා විරුක්තියකින් පරිත්‍යාග උපාදී පද තෝරන්න බැහැ. ඒවා තෝරන්නේ හිතා මෙච්චර කල් සමාජ වෙලා තියෙන්නේ. තණ්හා උපාදාන ප්‍රයෝග කරලා. දැන් අපි අහනවා එතකොට ද්වේෂයෙන් උපදින්නේ නැද්ද? ද්වේෂයෙන් උපදිනවා නම් තණ්හා නැත්නම් උපාදාන ලැබෙන්නේ නැත්නම් භව කොයි? ද්වේෂ භව නැත්නම් ද්වේෂ જાති දිනවා. එහෙනම් ලෝක සත්‍ය ද්වේෂයට කොච්චර ආසද? තරහින් දාසනිය අවුරුද්දක් දැක්ක එක වචනේ පුපුර පුපුර ඉන්නවා අවුරුද්දක් තරහින් ඉන්නවා. ඔය තරහින් ඉඳලා කවුරුත් එක හොදින් ඉන්න. දැන් දිහාට බලයන් බෙඩ බලයි මග වෙනවා අපර. හොදින් නෙමෙයි ඔයගොල්ලෝ පතුරු ගහන වල්ලම තව ඉතිලා. හිතයි ඉන්නේ හරි ආසාවෙන් ලොකු ඉන්නේ.
ඒ තණ්හාව යන්නේ. එහෙනම් ගැටීම කියන එක ලෝක සම්මතයේ තණ්හා කියන ඇලීමට කියලා ගත්තොත් කැලක් අඩු වෙනවා. තණ්හාව නිසා තණ්හා කියලා ගත්තොත් කොතනකවත් අඩු වෙන්නේ නැහැ. ලෝකේ යමකට වැදෙනවද, ඇලෙනවද, ඇලෙන හැම එකකටම තණ්හා වීම තියෙනවා. දැන් ලෝභයට තණ්හාව වුණාම ලෝභය ඒක තමයි. ද්වේෂයේ තණ්හාව වුණොත් ද්වේෂයේ තණ්හාව වට ගන්නවා. ද්වේෂයේ තණ්හාව ගන්නවා ඒකයි කියන්නේ. දෙකටම අයි කියන්නේ කොහොමද? මේ භූතහා දේව කොට්ටාස සමග දේවතා වැඩ කිරීම බුදු මගට පටහැනිද නිවන් මගට බාධකයක්ද මේකේ අවසාන ප්‍රතිඵලය කොහොමද කියලා කියනවා. දැන් මේක අපි හොඳට හිතන්න උත්තර ගැඹුරු පැත්තට යන්න ඕනේ නැහැ. යම් කිසි මිනිසෙක් මේ ලෝකේ තවත් මිනිසෙක් එක්ක සම්බන්ධතාවයක් දක්වනවා මොනවා හරි අවශ්‍යතාවයකද. ගොවිතැන් කරන ඕනේ තවත් ගොවියෙකුට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා කතා බහ කරනවා. ගොවියන් සමග අදහස් ප්‍රමාණ කරගන්නවා. ගොවියන්ට සම්බන්ධ කරගන්නවා. දැන් බෞද්ධයාගේ මොකක්ද ජීවනෝපාය අහුවම කියන ප්‍රධානික ගොවිතැන කියලා. දැන් ගොවියා ගොවියෙක් එක්කලා අදහස් ප්‍රමාණ කරගත්තොත් කටයුතු කරගත්තොත් තමන්ගේ වැඩට උදව් කරගත්තොත් ගොවියා මිත්‍යා දෘෂ්ටිකේ. ගොවියා දුන්නහම නේද? එනේ හැම ගොවියෙක්ම කවුරුවත් එක්ක සම්බන්ධ වෙන මිත්‍යා දෘෂ්ටි වෙනවා කියන දෘෂ්ටිය ගත්තොත් ඒක. ගොවියාට තවත් ගොවියෙක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ නේද? මොකද හේවකෙක් ඉන්නවා. හේවකයට කතා බහ කරනවා, හේවකයට වැඩ පාවනවා, හේවකයෙන් වැඩ ගන්නවා, හේවකයට පඩි දෙනවා, මෙහෙමත් කරනවා. ඉතින් හේවකයන්ගේ සම්බන්ධතාවය ගත්තොත් මිත්‍යා දෘෂ්ටි වෙනවා කියන අදහසක් ගන්නවා. හැම බෞද්ධයෙකුම හේවකෙක් නැති වෙන්න ඕනේ. හේවකේ සම්බන්ධතාවයක් නැති වෙන්න. යම් ස්වාමියෙක් ළඟ වැඩ කරනවා. ස්වාමියා ඉන්න හැටි ස්වාමියා කියන දේ වැඩ කරලා දිනා ස්වාමියාගෙන් පරිණාමියක් කරගෙන මේ මනසට ජීවත් වෙනවා. හැබැයි බෞද්ධයා තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කටයුතු කරන බෞද්ධයා අබෞද්ධ වෙනවා. බෞද්ධයන්ට කිසිම ස්වාමිපත්‍යක් නැහැ. රසාව ලෝක මතලා ඉඳින්න ඉන්නේ බෞද්ධයයි. මම වැඩ කරන්නේ ස්වාමියෙක් කියලා. ස්වාමියා කියන දේ මට වැඩ කරන්න මම යාගේ හේතුව කියනවා. අදපටන් බෞද්ධයෙක් මම අදපටන් රසාවට යන්නේ මිත්‍යා දෘෂ්ටි කියන දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් මිනිස්සෙක් Tamanta උදව් කරන උපකාර කරන යම් කිසි ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා. ඒ දේවතාවට මේ දන් දීලා පින්පෙත් ආදී දෙනකොට ඒ දේවතාවයි සතුටටපත් වෙලා. තමාගේ අතදරුවේ ආරක්ෂා කරන්නේ යම්සේ දේවාගේ මේ Tamanta උදව් කරන මිනිස්සු ආරක්ෂා කරනවා. දිව්‍යයන්ගේ ආශිර්වාදය ලබන්නා වූ අභිවෘද්ධියක් මේ පිළිහිමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් විද්‍යාවේ කියනවා කියනවා බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළේ? දෙවියන් සමග සහසම්බන්ධතාවයෙන් කටයුතු කරන බුද්ධයාට අභිවෘද්ධියක් නැති පිළිහිමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දෙවියන් ආරක්ෂා දේවතාවක් කාන්ති. මෙතන නිසා දෙවියෝ රකින්නවා. අපිට දේශනා කරන සූත්‍රයක් තියෙන්නේ අපි හැමදාම ආකානාටි. ඔක්කොම කිකේ දෙයියට වෙන ආකානාටි කියන කියනවා විතර මහ පිට කියන්නේ. කියවලා. ඒක යපුදාහක දෙන්නේ. යපසේ නාටි දහම් දෙනෙකුට නෑ කියන්නේ. අනේ අපිට කරදර කරනවා මෙහෙම කරගෙන ඉන්න ආරම්භයලා ගිහින් අපි වේරා කියලා කියනවා. දැන් දෙයියෝපත් කරපු යපුදාහක ඉන්දෝ වර්ණෝ කොමෝච පාරාදාදේ පදාපටි මෙහෙම කියදී අඬගාලා කියන බුරගාලා කියන මේක කියන කියලා කියන අපිට කරදර කරනවා මේ අපේ අමුසියට කරදර කරනවා ආයයන් අපි මේ අපිට වේරන්න අපි සාහනේ සරසව දෙන්නේ මෙහෙම කියලා කියන්නේ කියලා. සතරාන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දෙන උදාහරණ වික්‍රයාදානාතිය දක්වා පරිපූර්ණාත වික්‍රයාදානාතිය දක්වා මාන්නේ ආදානාතිය ආරසාව ඉගෙන ගන්න මේක විවහන්න ඔබලාට බයත් කලවකලියක් ආවම මනසුපත්‍යක් ආවම බොහෝ කාලයක් හිතදුව පිට හේතු වෙන්නේ මේ යහපත හේතු වෙන්නේ මෙන්න මේ පිළිද කියන්නේ මේ සතරාන් දෙවියෝ මට මේ කියන්නේ අපලට කියන්නේ කියලා. දැන් ඒක අම්මට ගන්න සුදුසු දෙයක්. ඒ දේවතාවය කරලා දෙනවා. ඒක තවන්න කරදරයක් වුණාම මෙහෙම කියන්නේ. දැන් දෙයයන්ට කිව්වොත් මිත්‍යා දෘෂ්ටි වෙනවා කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ යස සේනාධිපති 1000ක් යන්නා කියන්නේ කියලා අඳුරන වැඩලු. යස සේනාධිපති 1000 දෙනා දෙයියෝ. දෙයියන්ගේ මේ ඉන්න එක්තරා දුර පිළිසක්. ඒක මොකෙන්ද අපි මේ කැලේ අරන් තියෙන්නේ මොකක්ද? නිවන් දකින්න බලාපොරොත්තු වෙන දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ බාහිර ලෝකයේ යෝගියෙක් හෝ කවුණ ආගමිකයෙක් හෝ යම් කිසිම බලාපොරොත්තු වෙනවා. විමුක්තිය සඳහා මට පිළිහරණ මේ බුද්ධ ධර්ම සංගයේ ත්‍රිවිධාත්මය නෙමෙයි මෙන්න මේකයි ජීවදාත මිත්‍යා දෘෂ්ටිය. මේක මිනිහෙක්ව කතරගම කියලා එකක් නිවන් දකින්න පූජාවක් තියෙනවා. අහලවත් තියනවා මෙහෙම වෙනවා කියලා.
ඉතින් මොකද මේ කියන මොට්ට කතාව? හතර දෙවියන් පූජාව තිබ්බ විද්‍යාව කියනවා කියනකොට එක මිනිහකයි අනේ දෙවියනේ බුදුහාමුදුරන්ගේ නිවන් දකින්න බෑ. මට නිවන් ලබා දෙන්න. මට නිවන් මාර්ගය කියා දෙන්න. ඔන්න ඔය જાතිය ගොංකමක් කියවනම් මිනිහෙක් කියන මොට්ටකම කරන ඌ පරම මිත්‍යාව එකක් ගැලපෙන්නේ නැති මිත්‍යාව කියන ඒ මොහොතේ කරා විසරණේ ඉවරයි. හරණ කැඩින්න ඔතන. දෙවියන් ආධාරය කරනවා නම් දෙවියන්ගෙන් ආධාරයක් අතර දෙවියන්ට පූජාව දුන්නා පුජ්‍යලේක හරණ කැඩෙන්නේ නැහැ. දෙවියන්ගෙන් ගන්න ඕනේ දෙවියන්ගෙන් ගන්නවා. දෙවියන්ට දෙන්න ඕනේ දෙවියන්ට දෙනවා. සේවකයන් ගන්න ඕනේ වැඩි සේවකයන් ගන්නවා. සේවකයන්ට දෙන්න ඕනේ වැඩි සේවකයන්ට දෙනවා. ස්වාමියාගෙන් ගන්න ඕනේ සේවය ස්වාමියාට කරලා දීලා ස්වාමිකයාගෙන් ගන්න පරිදි ජීවත් වෙනවා. මේවා ඔක්කොම මේ ලෞකික යම්කිසි කටයුත්තක් කරගෙන ලෞකික ආධාරය යමකින් දෙනවද? ඒකේ දෙන බව පේනවා නම් ලැබෙන ක්‍රමයක් තියෙනවා නම් ඒ ලෞකික මේ ගනුදෙනුව මාරුව කියන එක මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි ඒක කරගන්න තියෙන්නේ. නිවන් දකින්න බලාපොරොත්තුෙන් විමුක්තිය ලබන බලාපොරොත්තුෙන් බුද්ධ ධම්ම සංඝයේ ත්‍රිවිධ රත්නය අතර තව රත්නයක් හොයන්න ගියොත් ඒ අදහස ගන්නකොටම සරණ ගිහිලා ඉවරයි. ඕක තේරුම් ගන්න බැරුව තමයි කියන්නේ දෙවියන්ට පූජාව තිබ්බ එක මිත්‍යා දෘෂ්ටි අපි නම් නූපඩක් අතේ වදින්නේ. ඔය යටි කතා කහ කැලලා ගාව නූලක් මන්න අතේ වෙලනේ මගේ ජීවිතේ මන්න ඔය මිත්‍යා දෘෂ්ටික වැඩ කරන්නේ. ඉතින් රාජ්‍ය මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ කොතනද? කහ කැලලා ගාව නූලක් බඳින්නේ නැහැ කියේ. පිරිත් වල බඳ ගන්නවා. එතන ඒක තුන්ගාමුනේ වලින්. හැබැයි පිරිත් කියනකොට කියා තියෙන කාරණේ අර යක්ෂ සේනාධිපති 10 දෙනා 18 දෙනා අඳ ගහලා මේ ඉන්න අවුරුද්දේ අරයියන්ට කියන මුරගාලා කියන්නේ අඳ ගාලා කියන කිව්වා කියපේකේ ශක්තියක් වෙන තැන පිරිත් මුලදී. මේ දෙයියන්ගේ වැඩට අපි හවුල් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු කියුවේ ඒකයි කරන්නේ කියලා තුනුරුවන්ගේ බලය කිසි අර පිරිත් නුවර බලනවා. දැන් පිරිත් නුවර එනතර මේ ආදානාදී ශක්තිය. ඒකත් ගැද්දලා. ඉතින් මේ වගේ මිනිස්සු යථාර්ථය දකින්නේ. කියන්නන්නාලේ කඩාවැගෙන කියනවා මිසක්. මොකද මේක කියන්නේ ඇයි එහෙම කිව්වේ? ඇයි දෙවියන් අදහස් දෙපැත්තේ මොන හේතුවකින්ද? එහෙනම් ඒතකොට ඇයි මේ ත්‍රිපිටකේ දෙල්ලා තියෙන දෙවියන් මෙහෙ දුන්නා මෙහෙ මිනිහ ආශිර්වාද කරනවා කියන්නේ? දෙවියන්ගේ ආශිර්වාද ලබන කෙනාට යහපතක් අදුන්නේ අපි පිළිහිමක් නැහැ බුදුන් වහන්සේ දේශනා කරපු තැන ඇයි මේ තියෙන්නේ? ඒව හවන්නද? ඒව බොරුද? අන් දකින්න ඕනේ. ත්‍රිපිටකයේ විරුද්ධ දෙයක් කතා කරන්න ගිහලා මහා අමාරු වෙනවා. අපි පඬිතුකම් කිව්වා වගේ ඉන්නේ. මේ මොකද පරිස්සම් වෙන්නේ? වජ්ජින්ද දේශනා කරපු දේශනාවේ සත්‍ය අපරිහාන්‍ය ධර්ම 6 වෙනි ධර්මය. මෙතෙක් කල පවත්වාගෙන ආපු දේවාල කෝවිල් ආදී යම්කිසි ආකාරයක අපපත්තානියක් කළා. ඒවා නොපිරිහිලා ඉටු කරා. මේ දේවතාවෝ ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද ලැබුණා පරාජය කරන්නේ. මේ කාරණා. 6 වෙනි කාරණා. බුදුරණන් දෙපාටි වල. වජිරටේ බුද්ධ දහම් පැතුලේ බුදුරණන් වහන්සේ ගියාට පස්සේ වෙච්ච විදියක්. විහාලා මහනුවර මහ විනාශයක් වෙලා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ වඩනකොට ඒගොල්ලන්ට පුළුවන් තරම් ඒක වැඩ කළා. ඒවෙන් කරගන්නේ බැරිලා ආවගේ ඒගොල්ලන්ට අපහාස කරලා බෑ. දැන් ගලක් පෙරවිලා එනවා. තාත්තා කියන තාත්තේ මේ ගල අල්ලගෙන ඉන්නේ. කොහරි වේරම මම යට වෙන්න ඉන්නේ කියනවා. තාත්තා උසර ගලන් ගලන්නේ පෙරවිලා ඉන්නේ. එයා කියන්නේ තව කට්ටිය. කොහොමද කට්ටියකට තව පහයි හත් ආරය ඇවිල්ලා මොනවා හරි ගෙනහලා හැඩවිලා හරි ගෙනහලා මේක පල්ලි කරලා අනිත් පැත්තට දාගන්නවා. දාගත්තා වගේ කියනවා. තාත්තට වැටෙනවා ගල දෙන්න මට තාත්තේ කියලා. දැන් හරියයි. ඒ ගල දෙල්ලේ කියනවා තාත්තට කිව්වා නේද? කරගත්තා. මේ වගේ මං කිව්ව එකක් නේ තාත්තා කියන කරට ගියා. හරි නේද? මේ තාත්තට කරන්න බුදු බැයි. අර ගල දෙල්ලම දෙන්න. ඊට පල්ලෙහාට ඉච්ච වැඩි ඔක්කොම කරලා ඉතින් බේරගන්න ගල දෙල්ලගෙන කරන්නේ තාත්තට උතුම් දෙන්නේ නැති එක. ඒ වගේ විහාරා මහනුවර තුන්බියහට ගත්තට පස්සේ ඒක හැටගත්ත බලේ ඒ විරුද්ධ බලවේගී බලවත්කම දෙවියන්ට කරන්න දෙයක් නැති වුණා. මේ යාදිකා කරන්නේ මොනව කරන්නේ? පුළුවන් හරි විදිහට මහ වැඩේ කරන්න බැරුව. ඒකේ හිතුව මහ බලධාරියා තමයි රූත්‍රා පුත්‍රයා වුණා. උන්වහන්සේ ගියාට පස්සේ ඒ බලවේගී පළව ගහන්න බල උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක කළා. ඊට පස්සේ උන්වහන්සේ දන්නවා. අර ගෙදර ඉන්න තාත්තට උසාවි බැරි වෙලාව අපි වෙරලා ගියාම ඉතින් තාත්තා අත්හැරලා යන්නේ. ඒ වගේ ඉදාකිරිපෙන් යම් කිසි මිනිහන් ලැබෙන ප්‍රතිඵල මට්ටම තියෙනවා දන්න නිසා බුදුරණන් වහන්සේ දේශනා කළා. මෙතෙක් කල පවත්වාගෙන ආව බුදු පූජාදී යම් කිසි දේවතාවුන් හරි කරානම් කොවිල කණිතු කළා. ඒව නොපෙන්නලා ඉටු කරන්නේ. ඔබලා ඒවෙන් දෙන්න පුළුවන් කියලා කරනවා. බුදුරණන් වහන්සේ එතනවත් උනවා මේ දේවතාවට නිකරු කරලා කියන්නේ. ඉතින් ඒ නිසා එතනින් තවිද පැහැදිලිව පේනවා මේ වගේ දේවල්. සුනීත වස්සකාර කියන දෙන්න පාටලි ග්‍රාමීය වෙලි ගම හදන බුදුරණන් යනකොට ඒක අවස්ථාවේ බුදුරණන් ගම හදනකොට දැක්කා. බුදුරණන් වහන්සේ අහල ගමක වැඩ ඉන්න වෙලාව. රාත්‍රී කාලේ විශාල ආලෝකයක්.
දැන් මේ ආලෝක මොනවද කියලා වන්නේ ඒ කාලේ ඉඳලා තියෙනවා. ආකාශي ආලෝක ග්‍රහණාවක් යනවා කියන පැත්තට. බුදුරජාණන් වහන්සේ බලමු මොනවද මේ යන්නේ. මේ එක එක දේවතා පිරිසියන්නේ. දේව කාකාන්තය. සිය ගණන් දේවතා පිරිස එක වෙලට යනවා. කොහාටද මේ යන්නේ කියලා බලපුවාම සුනීල වස්සකාව කියන මේ දෙන්න හැමදේම දෙන්න. එක්තරා ගමක් නිෂ්පාදනය නගනවා. ගම ගොඩ නගනවා. මේ ගම ගොඩ නගන දැන් මේ දේවතාවෝ යන්නේ. ගිහින් මොකද කරන්නේ කියලා බලන්න. අර අල්පේ සාකේ දේවතාවෝ. අර අපි කියනවා තුන්වෙනි පන්ති මිනිස්සු. නැත්නම් සාමාන්‍ය මට්ටමේ මිනිස්සු. හදන ගෙවල් වලට ආශිර්වාද කරනවා. ඒ උදේට ආශිර්වාද කරගෙන. මධ්‍යම සාකේ දේවතාවෝ. මධ්‍යම පන්තියේ කරන යට වලට ආශිර්වාද කරගෙන. මහේ සාකේ දේවතාවෝ මහ ලොකු අය උසස් අය කියන ලොකු ඕඩිපති වගේ අදින්න හැටිනම් සීටුවරුන්ගේ මහ ලොකු අය ගෙවල් වලට හදන මහා මෙයවලු. ඒවට ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ ඉස්ලාමයේ ගම බලාගෙන දෙන්න දිනුනේ. බුදුරණන් වහන්සේ මේ කාරණේ දැකලා ආනන්ද හාමුදුරන්ට මේ කාරණේ විග්‍රහ කරනවා. මම ඊයේ මෙන්න මෙහෙම සිද්ධියක් දැක්කා. අල්පේසාකේ දේවතාව ඒ අල්පේසාකේ මිනිස්සුන්ට ආශිර්වාද කරන ඒ මිනිස්සුන්ගේම සාමාන්‍ය මිනිසුන්ගේ උදව් උපකාර දෙන්න හරිනවා ඒක. මධ්‍යම සාකේ දේවතාවෝ ආශිර්වාද කරන අයට මධ්‍යම පන්තියේ මිනිසුන්ගේ උදව් උපකාර ලැබෙනවා. ඒකේවල් හදන පිළිදෙට. මහේ සාකේ දේවතාව ආශිර්වාද කරන්නා වූ අනික් අයට රාජරාජ මහා අමාත්‍යාදීගේ හිත් නැවෙන ආදාර කරන්න. මෙන්න මේ නිසා එකම බලාගෙන ඉඳි දෙන්නේ. මේ කාර්යය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුනීත වස්සකාරක ඉන්න මේ ගම හදලා ඉවරලා ඉස්සරම ගම ආරම්භ කරන්න මහා දානයක් දෙන්න බුදුරජාණන් වහන්සේට කියලා. ඒ ගම මැද්දී ඒ හදපු ස්ථානයක මහා ලොකු දානයක් හටක් කරන බුදුරජාණන් වහන්සේලා විසු සංඝයාටයි දාන වන්දනා අර උදව් කරපු උපකාරකව හිටපු දේවතාවන්ට පුණ්‍ය අනුමෝදනාවක් කරා. බුදුරජාණන් වහන්සේ ඒලා දේශනා කරනවා යම් කෙනෙක් ත්‍රිවිධ රත්නිය විසහා කරු පැසසුම් කරලා දාන පෙත් දීලා තමන්ට උදව් කරපු උපකාර කරපු යම් කිසි දේවතාවෙකුගේ පින් අනුමෝදන් කරනවා නම් ඒ දෙවියෝ තමන්ට උදව් කරපු මේ මිනිසයා අතදරුවේ ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වුන්ට අභිවෘද්ධියක් නෙවෙයි පිළිහිමක් නැක ධර්ම දේශනා අපිට වැඩි. දැන් අපිට මොකද කියන්නේ? පාකාල වස්ත්‍රයෙන් පත්තු කරොත් පරම විද්‍යා දෘෂ්ටික බුදුදහම පැත්තට උගින්නේ. හතරවල් දෙයන්න පාපත්තු කරලා ගිය හදනවා. මොකට කොයිද බුදුදහම? බුදුන්වහන්සේ ඉක්මවාගේ විනය කෙලිසිපත් කියනවානේ. දැන් බුදුදහම කොහෙද මේ මිනිස්සු යන්නේ කොහෙද? බුදුදහම පූර්ණ වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීමට තවත් සත්‍යයක් නැහැ. බුද්ධ රත්නය හැර ධර්ම රත්නය හැර සංඝ රත්නය හැර විමුක්තිය ලබා ගන්න තව එකක් නෑ. විමුක්තිය කියන්නේ මේ සතර ගමන ඉවර කරපුවා. ලෝකේ කියන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන තැන විමුක්තිය කටයුතු කරලා හරියන්නේ නෑ. ජීවත් වෙන තැන අන්‍යෝන්‍ය ආධාර උපකාරව. විමුක්තිය කියන එක ලබා ගන්න කෙනා ඔක්කොම ආධාර උපකාරින් හරි ගොඩනගපු සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වතහාගන්න. එහි චන්දරාගය දුරු කළා මතුවලත් එබඳු වන්නා වූ සතර පැවැත්ම ගෙනවර කරන වැඩ කරගන්නවා. චන්දරාගය දුරු කරා කියන ලෝකේ දුරු කරේ නෑ. ලෝකේ කටයුතු අතරියේ නෑ. අරිහත්ත්වයට පත්ලා චන්දරාගය දුරු කරු මේ ශ්‍රාවකයන් වහන්සේ මහරහතන් වහන්සේ පිළිපත වෙන්නේ නෑ. සිවුරු වෙන්නේ නෑ. ඊසානය පරිහරණය කරුවේ නෑ. දේශ වේදිකාවේ නෑ. මේ සිව්පස්සේ පරිභෝග කළේ නෑ. කියලා. චන්දරාගයෙන් තොර වෙදී කරා නොකර බෑනේ කටයුතු. දිනවල ළමගේ කටයුතු කරගන්නවනේ නැතනේ. කවුරුනා. ඉතින් මැරෙන එක තමන්ගේ කටයුතු කරගන්නට අන්‍යෝන්‍ය සහයෝගී ආධාර උපකාර ගන්න එකත් ආධාර උපකාර කරලා දුතෝපකාර සලකන එකත්. මේක ජීවත් වෙලා ඉන්න මාසික උතුම් ගුණයක්. මේක අසාධාරණයක් නොවන විදිහේ පාපයක් නොවන විදිහේ මේ කටයුතු කරගන්න ඕනේ. හැබැයි එහි චන්දරාගයේ බෙද මේක හරි තේචයි වටිනවා කියන මොට්ටකම ඇති වෙන්න ඕනේ. කසාය බොන්නේ කසායට ආසාවෙ නෙමෙයි. ලිලේ තියෙන නිසා කසාය බොන්න ඕනේ හරියට කරලා. කසායට යන්නක් නෑ චන්දරාගය යන්නේ. නමුත් අපි කසාය බොනවා මේ ලිලේ නිසා නොවි බැරි. බොහෝ පරිසරයෙන් අර පරිසරයෙන් හදලා ක්‍රමානුකූලව. ඒ වගේ ලෙඩට බෙහෙත ගන්නවා වගේ තමයි සත්‍යයක් මේ ලෙඩගුණක් එකම ලෙඩගුණක් අය කියන්නේ. මේ ලෙඩක් අරගෙන උපන්න. ලෙඩට ප්‍රතිකර්ම කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න කියලා දෙන්න මේ කය ලෙඩගුණක් නම් මේ ලෙඩ ප්‍රතිකර්ම කරනවා වගේ මේ ලෝකේ කරන කලින්. කයට නේද රසමුසුවක් කන්නේ ගදට නේද යන සුවඳ කරන්නේ ලෙඩට වේති මේ මෙලෝ සතුන්නේ කොමද මේ ලැබෙයිකයි හිතන්නේ. මෙන්න මේ ධර්ම තේරුම් ගන්න ඕනේ. මම ලෙඩට විහිස්වා සත්‍යාවක් කරන්නේ නපොද කන්නේ. හොඳ හිත නෙමෙයි නොකර බෑ. අන්ත වහලලා ජීවත් වෙන්න අන්ත තපාව ජීවත් වෙන්න ගැලපෙන්නේ නැහැ. හරි හතියක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් මම කොහොමද අන්ත පාරක් වෙන්නේ. එහෙනම් මම අන්ත පාර දෙන්න හොඳ නැහැ වගේ ජීවිත කාලේ. මේ උතුම් ගුණේ පිළිදෙල මම හැකියාවක් කරනවා. දැහැමි හැකියාවක් කරගන්නවා.
ඒ සත්ත්ව ඝාතනයේ සම්බන්ධ එකක් නොවන එකක් වෙනවා. මොකද පෞසහකට වැඩක් කරනකොට මම ඒක තමයි නැරෙන්නේ. නමුත් ජීවත් වෙලා නිකන් ඒවලු දෙයක් නැතුව දැහැමි හැකියාවක් මොනවා හරි කියනවම ජීවත් වෙනවා. කවුද මට කන්න දෙන්නේ? පිරිසට කන්න දෙන්නේ කවුද? දෙමාපිය පෝෂණය කරන්නේ කවුද? දඹදරුවෝ පෝෂණය කරන්නේ කවුද? කවුරුත් ඒවා කරන්නේ නැහැ. මේ රාමුත් මගේ කටට දාන්න වෙනවා. ඒක මගේ යුතුයකම. හොඳ හිතා කරනවා නෙවෙයි යුතුයකම නිසා කරනවා. ඇරිලා නෑ මම. මෙන්න මෙතන බෞද්ධයන් ඉන්නවා. ඔක ඇරිලා ඉඳ කිව්වොත් මොකද මේ චන්දරාගයෙන් ඇරුණොත් අන්නේ චන්දරාගේ බාධකයි නිවනට. කඩේතු බාධක නෑ. යථාර්ථය දැනගන්න විදිහ. එයා බෞද්ධයෙක් පැනලා යන කෙනෙක් නෙවෙයි සමාජය. බෞද්ධයා කියන්නේ සමාජයේ තේරුම අරගෙන. චන්දරාගය නෙවෙයි අවිද්‍යාව තේරුම අරගෙන චන්දරාගයෙන් මිදියා. අත්‍යවශ්‍ය කටයුතු දැනගෙන ඉහළින්ම උසු කරන්නේ. එයා ජීවන විදිහමක් නෑ. අමතර පොජීවන විදිහමක් නෑ. මොකද චන්දරාගය නිසා 90ක් වැඩි වටවලා ඉන්නේ. චන්දරාගය අතරින් පස්සේ අත්‍යවශ්‍ය 10%කට විතර වෙනවා. ඉන්නේ කාලයයි ශ්‍රමයයි ධනයයි සියල්ලම ඒකට විදවනවා නම් මිනිහට ජීවන විදිහමක් නෑ. ලස්සනට නෙමෙයි අඳුගන්නේ මෝස්තරෙන් නෙමෙයි අඳුගන්නේ. අල්ලපු ගෙදරේ අලුපු ටිකක් ඔම්මේ ග්‍රවුන්ඩ් ගහලා ටිකක් උස්සගෙන ආවිත් ඇඳගෙන ආවා කියලා මාත් ඒක අහුවෙන්නේ නැති ඉස්සක් නෑ. මේ චන්දරාගය කියලා. මට ඕනේ විදියින්ද සීත උස නැති කරගන්න මෙන්න මේ කටයුතු ටික සිද්ධ වෙනවා මට චාන් නැතුව මම හොදට බෑ. අන්න ඇඳුමදින හේතුව දැකලා ඇඳුමදිනවා. බඩගින්නට ආහාරය ගන්නවා. ඇඟට අවශ්‍ය ආහාරයක් ශක්තිය ඕන නිසා ශක්තිය දෙන ආහාරය ගන්නවා. මේකේ ඕනේ වැඩ පොළ කරන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. ඊ ආහාරය දෙන්න මලානික වඩපත් වෙනවා වැඩ කරගන්න විදියක් නෑ. ඒ නිසා ඉතින් ආහාරය ගන්න. හොඳ හිත ගන්නවා නෙවෙයි රහ හිත ගන්නවා නෙවෙයි. සහබලාගේ ගන්න. පස්සේ විශ්වාස ගන්න කිව්වේ ඒකයි. මේ ආහාර නැතුව ඉන්නේ බඩගින්නේ ඉන්න බෙලිවියේ ඉන්නව නෙවෙයි වික්ෂුණවා කියලාගේ. ඉන්නකයි මේ බෞද්ධයෝ. බෞද්ධය ඔබින මතක දැනගන්නවා. ඒක තමයි කෑදරකමට හොඳ එකක් අවුනාම විසුරුද්දාගෙන කනසිරිතක් තියෙනවා. මෙන්න මේක කෑදරකමක් කියන්නේ. මෙන්න මේ જાතිය බෞද්ධයෝ කරන්නේ. මේක කතා අපි මේක පොළොවේ පිගාන පොළොවේ ගහන්නේ. මට මේක ඇඟට පෝෂණය වෙනවා නම් අපේ මත්තමේ වෙන එකක් නැත්නම් මේ මොනවා කරාද ඉතින් බාහිර ආසන කතා කරනවා දරුවන් අපි කතා කරනවා සාහිත්‍ය ආසන කතා කරනවා මොනවා කරන්නේ අපි අපිට මොකද ලැබිච්ච හැටියට කම. සමගිය සමාදාන කියන එක බෙදාගෙන කන්නේ. හප්ප ගන්න මට කැටේ වදිනා බැලුමක් හදලා දෙන්න දිනුනේ බොනවා කියලා. සොයිසියලා ගන්න ඒ જાතිය මම මේ නෑ බෞද්ධයලා. බොහොම දයාවෙන් කරනවා නේ අනේ මොනවා කරන්නේ අපි ඉතින් දුප්පත් කරන මේ මාල් බඩගින්නේ වගේ ඔබල් බඩගින්නේ අපි දෙන්නක බෙදාගෙන තියෙන හැටි. දරුවන් බඩගින්නේ ඒ දෙවියන් හිටින්නේ. සමගියෙන් ඉන්නේ. සමගිය කියන එක බෞද්ධයන්ට බොහොම වැදගත් දෙයක්. අසමගියට බෞද්ධය හරි අකමැති. මේ බෞද්ධ සමාජය කියනවා නම් මේවල උතුම් සමාජයක් වෙනවා. මේ සමාජයේ කාදවා කඩකිරුට යනවා. දුස්චරිතයක් නෑ. ලැබෙන හැටි දෙහැමි සාමයේ මුක්ති විඳිනවා. අලෝභය ලැබීමට හේතු වෙන ආදේශයේ සමගියේ හේතු වෙන අමෝහයේ නුවණට හේතු වෙනවා. ඔය හේතුවෙන් ලෝකේ පහළ වෙනවා. ලෝකේ සොයන් ජාත වෙනවා. මේ සමාජයේ වැඩිකල් අර දුකේ ජීවත් වෙන හැම වෙලේම. ලෝකේ සොයන් ජාත වෙන නැති එකක් හරි හරියට පොළොවේ මැණික් හරි මතුවෙනවා. ලැබීමේ හතරයි ඒකයි. මේවා අපේ ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තිනවා. පොළොව පොට්නකොට තමයි නිදම් මත උනා කියලා එක්තරා වික්ෂුන් වහන්සේ නම පිටපාත වෙලා ඉන්න දුප්පත් කෙනෙක්ගේ මිනිස්සුන්ගේ ගෙදරකට පිටපාත වෙලා ඉතක හේතුවාසනා තියෙන දෙනක. ඉදා වෙනකොට කරන්නේ මේගොල්ලන්ට කන්දක් නැහැ. කෑමත් ආහාරත් නැහැ මේ පවුලේ ඉන්න අය. බොහොම දුප්පත්. සමහර දාන වික්ෂුන් වහන්සේලා මතට දාන්නේ දෙන්න හිතේ තියෙන එදාට බලනකොට දෙන්න දෙයක්. කොහොම හරි එකතුලා දාන දෙන්න බලන්නේ එදාට වික්ෂුන් වහන්සේලා වගේ. ලැබිච්ච වෙලාවෙ දෙන්න තියාගෙන ඉන්න ආපු දෙමු කොහොම හරි ආවොත් කියලා වික්ෂුන් වහන්සේලා වගේ. එහෙනම් මේ වගේ අවස්ථාවක එක්තරා මහරහතන් වහන්සේ නමක් දැක්කා. මේ අවස්ථාව. උන්වහන්සේ 7000 නිරෝධ සමාපත්තිය සම්බන්ධලා එකන් නැගිටපු විදිහට ඒකාන්තයෙන් ඒ දවසේ පටන්ගෙන මහා ලැබීමක් මෙලොව වශයෙන් පහළ වෙනවා. ඒක නිරෝධ සමාපත්තිය 7000 කියලා වැඩි කියලා ධාරි දුන්න කියලා ඒකාන්තයෙන් ලැබෙන මෙලොව ලැබීම. මේක චිත්ත ධම වේදිනියේ කර්මයක්. ඉතින් ඉදා වඩවල ඔය කරන්නේ හරි වැඩි දැන් මොනවද දෙන්නේ? ඉදා යන්තම් විලාස කෑම කාලා තිබුණා. අර වන්සේ. භාර්යාවෙන් ගිහලා මගේ පස්සංගුව තියෙනවා. එහෙනම් අද මම බඩගිනින් ඉඳලා කමන්නේ මට පොඩි වෙලාවක් වුණා. අද දාන වාස්තුවක් දැන් කොහොම හරි තියෙනවා. දෙන්න ප්‍රතිග්‍රහ කරනවා නම් වැරලා ඉන්නවා. මගේ පංගුව මම බඩගින්න අද දෙනවා කිව්වා. අනියනේ පොඩ්ඩක් ඉන්නේ. ඇයි ඔයා විතර මම පිට කරගන්නේ නැහැ. මට ඕනෙත් නෑ. මේ මම පංගුවත් එක්ක දෙකම පංගුව විතර කරලා උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරා. මේ දෙන්නම සම්බන්ධ වුණා. මේකේ හොඳ කතාවක් තියෙනවා. ඊට පස්සේ මොකද මේ කතාව අහලා මෙයා වැඩ කරපු ස්වාමියා ළඟට ගියා. මොකද අද පාරක් වුණේ. මට වෙන පිනක් කරගන්න හම්බුණා. මගේ වත්පත් දන් දුන්නා. ඒ පින මට හරියට විකුණන්න බැරි. කාවද 100ක් දෙන්න බෑ.
200 300 කාර්යයක් කහවණු 1000ක් දෙන්න දෙනවා. දැන් මේ දුගී දුප්පත් මාතර කහවණු 1000 කියන විශාල ගණනක්. කහවණු 1000කටවත් මන් දුන්න ගානේ නම් බාර දෙන්නේ. ඒකට ඒක විනානුමෝදන් කරන්න පුළුවන්. ඒකත් අඩු වැඩි වෙනවද දන්නේ නැහැ. මගේ හාමුදුරුවන්ගේ අහලා ඉන්න මහා කාසේ හාමුදුරුවෝ කිව්වා. උන්වහන්සේගෙන් ගිහලා ආපුහම කිව්වා. එහෙනම් ඔබෙන් මම ප්‍රශ්නයක් අහන්නේ. ඔබේ ගෙදර පානක් තියෙනවා. අනික ඒකෙන් පහන් දැල්ලා ගන්න ආවෝ. ඔබේ පානෙන් පත්තු කරන්න ඉඩ දුන්නොත් ඔබට අඩු වෙනවද වැඩි වෙනවද? මොකද වෙන්නේ? ඒ දින ගානේ මේ පහන් එළියයි මේ පහන් එළියයි ලෝකේ පහන් වෙනවා නේද? ඔබේ පහන් එළිය අඩු වෙන්නේ නැහැ. ඔය උපමාව හිතා ගන්න. ඔබේ පින අනුමෝදන් කරපු තරමට ඔබට කොටසක් තියෙනවා. එයාට ඒ වගේ කොටසක් යනවා. මේවා ඉවර පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් මම අනුමෝදන් කරන්න පුළුවන් කියලා ඉතින් අර සමගි ස්වාමියාට සම සේවය කරන තේ ස්වාමියාට කියන අවසරය තියෙනවා මම අනුමෝදන් කරන්න. ඉතින් සල්ලි ටික දුන්නා. නෑ සල්ලි වල නෙමෙයි. මට සල්ලි ඕනේ අනුමෝදන් කරන්න. මම මගේ කැමැත්තෙන් අනුමෝදන් කරන්න ඔබ අනුමෝදන් කරන්න. ඒවල ඉතින් මම මේ අනුමෝදනාව සල්ලි වලට ගන්නෑ. මට අනුමෝදන් කරන්න මගේ හතුලේ දෙන්නේ මේ මුදල ගන්න කියලා කාණ්ඩ දාහුවා. ඒක අරගත්තට පස්සේ ඉදාම රජුරවහන් දෙන්න යන ඕනකමක් තිබුණා. අර හිතුවරයා. හිතුවරයා එතෙන් කියනවනේ රජුරවන්න හොඳට පැහැදිලිව පේන අර මිනිස්සයා. කොච්චර හරි යා දිහා බලනවා. මේ දුවි දුප්පත් මිනිස්සයා දිහා රජුරව බලනවා. ඒ ආත්මය හිතනවා ඒකද බලන්න. හරියටමනේ අයියෝ මා ගැන කතා කරන්නේ නැතුව මන් දිහා බලන විට අවධානය හැම වෙලෙම දුක් මිනිස්සයා මගේ දේව කැරීම කරා. මේ බුද්ධිලෙන් අමුත්තක් මට පේනවා. මේ මොකක්ද මේ අමුත්ත? කලින් අසුව බුද්ධිලේ. මෙයා කහවණු 1000කටවත් තමන් කරගත්ත පින කාටවත් හරියට තිබුණාද කියලා කියනවා. ඒ වගේ පින දෙන්නාම කහවණු 1000ක් දුන්නාම පින කහවණු වලට පින් දෙන්න කැමතියි. බලාපොරොත්තු වෙන හැලාවේ. මට දාන කම්පාවේ මාගේ බලාපොරොත්තුවේ මට පින අනුමෝදන් කරා. මගේ කැමැත්තෙන් මම රුපියල් මම මේ කහවණු 1000ක් දුන්නා. එහෙනම් මගේ කැමැත්තෙන් මලත් ඒක අනුමෝදන් කරගෙන හදිරෝ මගේ කැමැත්තෙන් වෙන කහවණු 1000 ගන්න හදිරෝ කහවණු 1000 දුන්නා. දැන් ඒ කාලේ කහවණු 2000. ඊට පස්සේ රජුට ඔබේ තියෙන ගති ලක්ෂණ ගතිගුණය බොහෝ කලාතුරකින් දකින්න දෙන්නේ. මම ගුණ ගියක් හදලා දෙනවා කියලා. සේවකෙක් කිව්වා මොහොත විහිදෙනක වගේ සීමාවක. මේ දුප්පත් මිනිහයාට ගියක් හදලා දෙන්න හැටි කියලා සේවකෙක් කියනවා. කාලේ සේවකෙක්. කොටන ගානේ විදා කරනවා කියනවා. එක පස් පිටල්ලා කොටනකොට මෙතන විදා කාලයක් මත වෙනවා. හැමදේම විදා කාල කොට පිටල්ලා කරා. රජුලට එන්නේ රජුමනි ඒ ඉන්නේ මහා නිදාන් ගොඩක් නෙදී. කොටනකොට දැන් නිදාමත් වෙනවා. එයන්ගේ ඔක්කොම අරන් ඉන්නේ. කොටනකොට නිදාන ඇතර ගිහින්. සාමි යනකොට යනවා නෙන්නේ. එහෙනම් කියන්නේ මෙන්න මේ බුද්ධලයාගේ වස්තුව කියලා කියන එක කියලා පටන් කොටනකොට එක නිදාන් ඉන්න පටන් ගන්නවා. ඒ පාරේ ගෙනාම රජ විදුලි ගොඩ ගැහුවා. අර නිදාන් වස්තු ඔක්කොම. යාම විශාල ගොඩක්. ඊළඟ රජුර බලනවා මේ කන්දරාව දැන් මරින්නුව යන ගියේ මේ බුද්ධිලයට දුර ගිහින් අයිති මේ බුද්ධිලයට හිමික මේ බුද්ධිලයට කියන හටේ අනවැර ගහලා එක මෙච්චර වස්තුවක් තියෙනවා. තවත් සිටුවරේ ඉන්නවාද කියලා බලනවා කවුරුත් නැහැ කියලා වස්තු. එනවාද මහා ධන සිටු කියනවා කාලාන්තරේ දිනක මොකද සිටුවරේ කරනවා කියලා අර වස්තුවක් හිමි කරලා නැකවන සෞදාරිය පිටසන්දුර මේ අධ්‍යාපක විද්‍යාලය ගැන කියනවා. දැන් මේ වගේ අවස්ථාවක් තියෙනවා මොකද මේ උතුම් ගුණයන්ට ලැබෙන ආකාරය. ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් මෙන්න මෙවන් මහා පින් කරපුවාම අර දේවතාව හරි කැමතියි. අති දුර්ලභ ලැබෙන බුද්ධ ශාසනයක මහා පින් කන්දරාවක් ගොඩනැගෙන පිනක් කරපුවා අපේ හදාගන්න. ඒකා බුද්ධ ශාසනය තුළ පිනක් කරලා යම් කෙනෙක් ඒ පින අනුමෝදන් කරනවා නම් දෙවියන්. ඒ දෙවියන්ට ලැබුණු වටිනාකම අසීමිත වෙනවා. අපිට මෙබඳු යහපතක් මෙබඳු ආම්පත්තියක් උදාහරණ දෙන්න මේ මිනිස්යාට කොහොමද ලැබුවම ඇද්ද? ඒ අතදාරියේ කාරණා කරනවා වගේ දරුවා ආරක්ෂා කරනවා. දරුවෙක් වගේ ඒ බුද්ධය ආරක්ෂා කරනවා. දෙවියන්ගේ අභිවෘද්ධිය ලබන්නා වූ පිළිහිමක් නැහැ අභිවෘද්ධියක් නැති දේශනා කරනවා. ඉතින් මේ වගේ බුදුගන්නාථගේ දේශනා මෙහෙ පැහැදිලිව පෙන්නලා තියෙද්දි අපි හිතුවමනාපේ අපිට ඕනවා කියන්නේ අවශ්‍ය නැහැ. ධර්මයේ බුදුරේක අපිට කතා කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ භූත කොටස තියා දේව කොටස කාරණා කමන්නේ. යම් කෙනෙක් දැන් භූත කිව්ව පළියේ භූතයෙක් ඉන්නවා එක එක විදිහට. විවිධාකාර කතා. තාපේ ගැඹුරු කතාව දැන් අටුවා කතාව. ඉතර ඉස්ත්‍රියක් කිරියායි පවුලට ගෙනාවට පස්සේ මේ ඉස්ත්‍රියට දරුවෝ නැහැ. දරුවෝ නැති නිසා මේ බලාපොරොත්තු වෙනා මේ ඉස්ත්‍රිය අවල වෙන ඉස්ත්‍රියක් කරපාගෙන අම්මා.
දැන් මේක බේරෙන්න බෑ. දැන් පුතා අම්මා කියන එක අහයි මම කියන එක වැඩි කියන හැඟීමක් තියෙනවා. ඉතින් ඒ කාලේ තිබුණු සිද්ධාර්ථ ඒකයි. ඒකින්ද මම නොගිහි මමත් මේකේ ඉන්න ක්‍රමයක් සලස්වා ගන්න ඕනේ. මගේ ඉහෙලියේ කතා කරගෙන මගේ සාර්ථකයන් භාර්යාව වශයෙන් ගයක් දෙන්න දරුවෝ ඉන්නේ කියන්නේ මට දරුවෝ නැති දැන් මේ වැඩේ ඉන්නේ. ඒතර මම අනාථ වෙන්නේ නැහැ. එහෙම කියලා එයාගේ ඉහෙලියක් කතා කරගෙන නම් ඒක දෙත්ත කියලා. දැනුවා. ওই සිද්ධිය කියලා නම් ගිනහලා විවාහ කරලා දුන්නා. හැබැයි මෙයා කල්පනා කළා දැන් මෙහෙම ඉන්නකොට එයා දරුවෝ අර සාහෘදයක් දාව දරුවෙක් ගැබේ පිළිහිඳ ගත්තා ගෙනාපු ඉතිරිය. දැන් මෙයා හිතනවා මේ ගෑන් සෑටි ලොකුනොත් එහෙම මේ ළමයා ලොකුනොත් මං කොහොම වෙනවා. මතු වස්තුවේ හිමිකාරී කියනනේ දරුවා. ඒතර මට හිමිකමක් නැතු වෙනවා. ඒකෙන් රහදිගතව දැන් හටගත්තොත් මේක වරන්න ඕනේ කියලා. රහදිගත විස මේසක් දීලා ඉතින් හොඳ ආදරෙන් ඉඳන් අර දරුවා ගස්සාවේ මේසක් දුන්නා හොරේ. ඒ පළවෙනි දරුවා ගස්සාවේ. බොහොම බොරුවට විශ්වාසයෙන් අනේ මොනවා හරි අපත් එක යමක් හරි කරගෙනදී මොකක් හරි වෙන්නේ ඊට පස්සේ දරුවේ කරගත්ත මට කියන්නේ ඉලාහි තමයි පරිණාම කරගන්න කොහොම හරි කියලා. අර ඉන්නේ දෙවෙනි දරුවා සංගන එයා දන්නේ මේ හොරේ දන්නේ දැන් දරුවෙක් බද්දාම කියලා ආයි කිව්වා. ආයෙත් ගස්සාවෙන් මේසදී ඒ දරුවා ගස්සා. මෙන්න මේ වගේ කරා කටයුතු කරගෙන යනවා. කොහොම හරි දැනගන්න ලැබුණා මේ තෑග්ගි මෙතන නැකම් බොහොම ආදරෙන් ඉන්නේ මේ දරුවෝ ගස්සා කරන මේ තෑග්ගි කියලා. ඊට පස්සේ මේ වෙනද මොකද කරන්නේ? ඊළඟ දරුවා හම්බෙන්න ආව කිව්වේ. ගැබ මහත් වෙනකොට තමයි දැනගත්තේ දරුවෙන් හම්බෙන්නේ ඉන්නවා. දැන් දැනගත්තා තරහ ඇති කරගත්තා පිටේ මත යහන්දාගේ තිබිච්ච තරහ මතු කරගත්තා. මතු කරගෙන මේ දරුවා වන්හන කියලා හැප්පෙනකොට. මෙයා මොකද කරන්නේ? මෙතනින් පැනලා වෙන පැත්තකට ගියා. එයාගේ වෙන කෙනෙක් ගිහින් ඒ දරුවා ඇදලි කරගත්තා. ඉතින් ඔය කතාවක් තියෙනවා ඊට පස්සේ අර පැයටි මැරලා ගිහිල්ලා ඉතින් යක්ෂයෙක් කියලා දරුවා කන්නාවා කියලා. ඇයිද මේ දරුවා විනාශ කරන්න ලැහැත්ති වෙනකොට. මේ දැක්කේ කියන්නේ මේ දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට බැලලා දීරුවා. අර දැක්කේ මම යකින්නක් වෙලා දරුවා කන්නා. දැන් මේ යක්ෂ කියන කොටසේ උගන්නා. සියල්ලම නීචයක් නෙමෙයි. හේතු වාසනා තියෙන කොටසක් තියෙනවා. ධර්මපරිපතික් තියෙනවා. මෙන්න වේලාවේ අර යතරී එතෙන් දෙකන් දුවගෙන ආවා. මේ යතරීට මේ සෝතාපන්න වෙන හේතු සම්පත් තියනවා දැකලා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන යතනේ සෝතාපන්න වුණා. ඊට පස්සේ යතරීට අර දරුවා දුන්නා. දෙන්න කිව්වා. ආයේ සාමින් දරුවා ව්‍යාස කරන්නේ දෙන්න බෑ. දරුවාට කරදරයක් වෙන්නේ නැහැ බයන සුදින්න කිව්වා. ඒ පාර දරුවා අතර දුන්නාම දරුවා ඉවර බොහොම අඬලා මම මෙතන කල් කරපු අපරාධයක් ඊට පස්සේ කවදාවත් එහෙම දේවල් කරන්නේ හිතා කරන්නේ නැහැ කියලා බොහොම ආදරේ බාර දුන්නා. අනේ ස්වාමීන් මෙතෙන් බලන්න මට මාස භක්ෂණයක් කරන්න බෑද? මට සත්ව ඝාතනයක් කරන්න හිතේ. දැන් මගේ ජීවිතේ මහා දුකේ ගෙවන්න වෙයි. මට පිළිසක් නැහැ. දැන් මම මොනවද කරන්නේ? මට දෙන්න කෙනෙකුට. මෙහෙම කියලා අනන්න පටන් ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තැන ටික. මේ යසරෙත් එක්ක යනවා. ඊළඟ යසරෙට ඉන්න තැන හදලා දෙන්න. තමන්ගේ යසරෙට බය වෙන්නේ. මේ යසරෙන් කරදර කරන්නේ නැහැ කියේ. තමාගේ වතකින් කොටසක් දෙන්න. ගෙදර වේදනයක් මේ තැනට දෙන්න. ඒ යසරේ පුරුදුනා ඒක කන ජීවත් වෙනවා. එක ඊළඟ වෙල කරන්නේ කුස්සිය පැත්තක තියෙන මුල්ලක හදලා ඉවරලා හිටන් ඒ යසරේට කායකයම පුරුදු දෙනවා. යසරේ කාටවත් කරදරයක් කරන්නේ මේ ටික කරනවා. හැබැයි ගෙදර වී කොට ගානේ යසරේ කෑ ගන්නවා. අර මෝල් පහර වදින ගානේ යසරේක ඔළුවට පහරක් දෙනවා දැන්. අතුපතු ගන්න කියන ඉඳලා වදින්න. පොස්ත වදිනවා. කෑ ගහන්න පටන් ගත්තා මට මේකේ ඉන්න බෑ කියලා. උඹ වී කොටනකොට මට ගහන්නේ නැති එක. එහෙනම් මගේ ඔළුවට මෝල් පාර වදිනවද මට දැනෙන්නේ. ඒ වගේ එතනින් අයින් කරා. අයින් කරලා ආහාර කෙනා හදලා දුන්නා. ඒ හදලා දුන්නාම ඒක ආකාරයෙන් මෙතන ඉඳි කියන්නේ නැහැ මේ කරදර දෙනවා මට මේවා වදිනවා. එහෙනම් මට මෙහි ඉන්න බෑ. ඔහොම කරන්නේ වෙන ඈත ගහක් මුල හදලා. මේ මිනිස් දැන යනාවාසේ නැති දෙයකට ගියා ගහක් ළඟ ඉන්න කියලා එතන කෑම ගිහින් දෙනවා. මේව ගෙයින් දෙනකොට මේ අසනී බොහොම ආදරෙන් කතා කරලා කියනවා. මෙන්න මේ කාලේ මුර වපුරන් දීවා. මෙන්න මේ කාලේ මහ ඉදුරයක් තියෙනවා. මේ කාලේ තියෙන භෝග නැක ගන්න. ඔන්න මේ කාලේ මෙන්න මේ දේවල් ගන්න මෙන්න මේ જાතිය මේ කාලේ හස්තිය කරනවා මේ කාලේ ගාන වැඩි වෙනවා. මේ ආදිවාසී උපදින්න දෙනවා කියනවා. දැන් මේ කාලේ ඒ කියනහල භෝග වපුරන් දෙපාර තුනක් වපුරන්නේ. දැන් වපුරන් ගිහම වපුරනවා. ඉතින් අනාගතයේ සත්‍වික අත්හැරණක් වෙන්න තියෙන. ඒකට අනික් අය දන්නේ නැහැ මේක. ඉතින් ගිය හැරේ තවනා මේ හැරේ තවනා මේ හැරේ වපුරන්නේ නැතුව ඉන්නේ. වැඩක් නැහැ. ඒ වෙයි අනික් අය නිකන්.
අර යසෙනි කියන දැන් අපරාධ බය වෙනවා මේක රැකෙනවා. අනාගතයක් තියෙනවා. මේ විදිහට කරගෙන යනකොට ගන්නේ අර යසෙනි කියනවා මිනිසුන්ට විශාල අර ආකාරයේ විශාල ජයග්‍රහණයක් ලැබුණා. ඉතින් මිනිස්සු හතරකට ගත්තා ඔයාලා මොකද මෙච්චර ජයග්‍රහණයක් ලැබුවේ? කොහොමද හේතුව තියෙන්නේ? ඒ වගේම අපි මෙන්න මෙහෙම යක්ෂණියක් ඉන්නවා මේ යක්ෂණිය කියන අපි ඛණ්ඩ පොඩ දුන්නාම ඒ යක්ෂණිය අපිට උදව්වක් ඇති මෙන්න මේ විදිහට කරලා දෙනවා. ඒ අනුව කටයුතු කරනකොට අපිට ලැබීමක් ලැබෙනවා. අපි එහෙමයි ඉන්නේ. අපිටත් බැරි එක අනිත් මිනිස්සු අහනවා. ඒ මිනිස්සු මොකද කරන්නේ නෑ බැරි වෙන්නේ අවුරුද්දක් යන්නේ. අර යක්ෂණිය කියන අනිත් මිනිස්සු තමන්ගේ දාන කොට අර වගේ පූජාවක් වශයෙන් ඉන්නේ දුන්නාම අර යක්ෂණිය අදහස් දෙනවා. ඔබලාට මේ මේ දේ කරගන්න මේ කාර්ය ශාස්ත්‍රීය කරනවා මේ කාර්ය වෙනවා කියලා අර උපදෙස් දෙනවා. අර ගමේ ඉන්නේ විශාල විශාල දිනුනාලු හරි යක්ෂණිය. යක්ෂණිය පූජෝ පහර ලවන්නා පැලැටියක් කරාලු දේවත්වයටපත් වෙන මට්ටමන සකස් වෙනවා විතර. දැන් අපි ධර්මයේ දින කතාව. ඉතින් මේ කතාවල් වලින් තියෙන හොඳට පැහැදිලිව වෙලා තිනවා ඉතින් දේවාලය කරන්නේ දෝකනේ. හැබැයි අපි දැනගන්න ඕනේ යම්කිසි අමනුෂ්‍යයෙක්ගෙන් හෝ අපි වැඩ ගන්නවා නම් අමනුෂ්‍ය අමාරු විදාන විදිහට හැන්දර හැඳි ගෑවෙන්න අලකොල මීන කරලා පෙත්තර පිට ගෑන බලන එක කියලා ওই જાති යදිනියව කරන්න හොඳ නැහැ. ඕවා කරන්නේ ගිහින් තමත් අමාරුයි අර ඉන්න අමනුෂ්‍යයත් අමාරුයි. අපිටත් වැඩක් නැහැ යාරත් වැඩක් නැහැ. දැහැමින් සාමයේ ලෝකෙදී යහපතක් කරන හොඳ දේවල් කරන ඔබට යමක් කරන්න පුළුවන් නම් ඔබ කරන්න. දැහැමින් සාමයේ උපයාගත්ත දෙයක් ප්‍රාණඝාතයෙන් නැති වර මරවංචාවෙන් ගත්තේ නැති දැහැමින් සාමයේ ගත්තේ යම්කිසි දොළපිදීනියක් හරියද්ද ඔබට ඒක දෙන්න. අපි දැහැමින් අපි අනුගමනය කරන ඔබත් බෞද්ධ කටයුතු කරගන්න. බෞද්ධ කියන එක ඔබත් දිනන අපි දිනන. ඔබට අපිට කරන්න පුළුවන් සේවයක් කරන අපි කරන. අපි දැහැමි සේවයක් කරන ඔබට දෙන්නවා. මේ ආකාරයෙන් කටයුතු කරවහම ඔන්න ඔය යස්සනේකේ දිරුණා වගේ යස්සනේ වෙනස් දිරුණේට පුළුවන් හේතු ආසන තියෙනවා. මේක අපි දැනගන්න ඕනේ. ඒ ඔබට දොස් කියලා බෑ. හැබැයි ඔය වරද්දගෙන දිනන මේ කාර්යය. මොකද අපි පුරුදු වෙලා තියෙන දේවාල කියන්නේ ඒකාන්තයෙන් අල්ලපු බැඳගෙන පලි ගන්න. මට වැන්න. ඔකේ ලේපලිය වන්න නැහැ. හිතේ හොඳ වැඩක් කරන්න කියලා පළතුරුවාටි අරගෙන දුවන්නේ ඔබ. ගියනම් පොත කුලෙන් දෙන්න පුළුවන්. විතර ගැද්ද කරලා දෙන්න පුළුවන්. ඔකට මම පලි ගන්නවා. අර ඒ જાතියේ පුරු කරගත්තට පස්සේ ඊට ගතිය ඇති අමුසිය කෙරේ අරන් ගන්නවා. සමහරවිට ඥාතියෙක් වේවා ඊට ගැළපෙන කෙනෙක් එතනින් කියනවා. ඒ කියන කියවන ගෙදර ඉන්න මිනිස්සුන්ගේ වැඩේට අදාළ නැහැ. එයා ඉතින් දුරස් වෙලා යනවා. කවුද අමුසිය කයිද ඒ වෙනුවෙන් නඟපාන. ඊට පස්සේ මොකද කරන්නේ දොළ පෙදෙන්නේ ගන්න ඔක්කොම කරලා හැදුනා පස්සේ අන්තිමට සමනුත් විනාශයි ඕනුත් විනාශයි මෙහෙම එකක් වෙනවා. ඉතින් මේකෙදි අපි දැනගන්න ඕනේ දෙවියන් අදහන කෙනා හැම වෙලේම දේවගුණ තේරුම් ගන්න. මම දේවගුණයටපත් වෙනවා. දෙවියෝ පාපීට ලැජ්ජයි පාපීට බයයි. දෙවියෝ ලෝකයට යහපත කරනවා උදව් කරනවා උපකාර කරනවා. ලැබෙන දෙයකින් දේවතාවෝ එතනපත් වෙලා තියෙන දන් දීලා. මමත් දන් දෙනවා. සුචරිතේ භාවිතා කරනවා. පරපරණ නැසලා දෙවියෝ දෙන්නේ හොරගම් කරලා දෙවියෝ දෙන්නේ. මමත් පරපරණ නැසලා නෑ හොරගම් කරන්නේ. කාම මිත්‍යාචාරය කරලා දෙවියෝ දෙන්නේ. මමත් කාම මිත්‍යාචාරයේ දුස්සැරියට වහින්නේ. බොරුවෙන් අනුන් හවත්ලා දෙවියෝ ඉන්නේ බෑ. මම කවදා බොරුවෙන් අනුන් හවත්න්නේ. කේලමෙන් අනුන් බිඳවලා දෙවියෝ ඉන්නේ බෑ. මමත් කේලමෙන් අනිකේ බිඳවන්නේ. හැඩවිලා පරිසවචන කියලා ලෝකයේ සැලපාර පත්ලා දෙවියෝ ඉන්නේ බෑ. මමත් මුදුබලක් වතේ යහපත් වතනේ හිතා ගැලවෙන්නේ කතා කරනවා. ලෝභ වෙලා දෙවියෝ ඉන්නේ බෑ. ද්වේෂ වෙලා දෙවියෝ ඉන්නේ බෑ. මෝඩ වෙලා දෙවියෝ ඉන්නේ බෑ. මිත්‍යා දෘෂ්ටි වෙලා දෙවියෝ ඉන්නේ බෑ. එහෙනම් මම මේ දසාකුසලයේ වෙනිලා දේවත්වයේ කන්කුලව කටයුතු කරනවා. ඒ බඳු අයෙක් ලෝකයක් හසුරුවන්නේ. මා අසුරු කරන යම් කිසි ආකාරයකින් গুপ্ত බලවේගයක් නැත්නම් ඒ දේවත්වයේ ගුණ කියන්නේ. එහි හසුරුවන්නේ. ඒ විදිහට කටයුතු කරන මටත් ඒ අසුරු කරන බුද්ධලින්ටත් ඒ গুপ্তাත්ම වලට ඒ ශාන්තිය ලැබෙනවා. එහෙනම් මෙයාට කවදාවත් අනුරුද්ධයක් විදිහීමක් නැහැ. මෙන්න මේක දැක්කම සමාන කටයුතු කරගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තේරුම් ගන්න ධර්මානුකූලයි. දැන් මේ බුදු සරණ පත්‍රයේ කරුණු ලිපියක් පිළිබඳව යනවා මේ බුදුරජාණන් වහන්සේට කර්ම විපාක ඵල දුන් බව කීම වැරදි කියන ලිපියක් දැකලා ඇති වුණ ප්‍රශ්නයක්. මේ මේක පිළිබඳව ලියුව ලිපියක් දැන් ඉතින් ආයතන පත්‍රේ දමන්නත් පුළුවන්. මොකද අපි දැන් දීලා තියෙනවා ඒක ලිපියක් ලියලා තියෙනවා. අංග සම්පූර්ණම මේ කියන කියමන්ට වැරදි බව පෙන්නලා ත්‍රිපිටකයේ හේතු සාධක වෙලා මේ කර්ම 12 ඵල දුන්න දෙන තියෙන සූත්‍රයක් එක්කලා විග්‍රහ කරලා දීලා තියෙනවා. මෙන්න මේකයි බුදුදහම පෙන්නන්නේ. එක මත දිනේවල් වෙනයි ධර්මයේ වෙනදී මේකම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ත්‍රිපිටකයේ පෙන්නලා තියෙන ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේට කර්ම විපාක ඵල දුන්න බල බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරපු දේශනාවක් තියෙනවා. අපදාන පාළිය වලට පුද්දක නිකායට ආයත අපදාන පාළියේ මේ ගැන පෙන්නලා තියෙන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ මේ කර්ම 12 සහ අතිරේක කර්ම දෙකකුත් එක්කලා පෙන්නලා තියෙනවා කර්ම 14ක් ඵල දුන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කර්ම 12ක් විග්‍රහ කරලා තියෙනවා.
ඊට පස්සේ අටුවාචාරින් වහන්සේ අන්න ඊට පස්සේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානක පවාර වස්ත්‍ර විවාස වෙච්ච එකත් එක්ක එකතු කරලා. ඒ බඳු කාරණා දෙකක් දෙලා තවත් මේ පළවෙනි කර්ම දෙකක් අපි දන්න හරියක් කියන එක ඒ දෙකත් වෙනම එකතු කරලා තියෙනවා. ඒක කර්ම 14ක් පෙන්නලා තියෙනවා. මේ පළවෙනි හේතුවත් ඒ වගේම මුන්නහසේ නැති කරේ කර්මක්ෂය කර ඥානයක් මිසක් විපාකක්ෂය කර ඥානයක් නෙවෙයි. කර්මයයි හේකේ. එතන පටන් ඉදිරියට මේ බඳු පාප කර්මයක් ගොඩ නැගෙන්නේ. ඒකයි සිද්ධ කරගන්නේ. මතු උපදීමට හේතු වෙන කර්මයක් ගොඩ නැගෙන්නේ. කරනලද කර්මයන්ගේ විපාකයේ ඒකාන්තයෙන් එනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒකේ මොකුත් ප්‍රශ්නයක් නැති. ඒක පිළිබඳව සම්පූර්ණ අභිධර්මීනුත් එක්ක හේතුසාරයෙන් වෙන විවිධයක් තියෙනවා. සමහරවිට පත්‍රේ පළ කරන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථාව. මේක බුදුසරණ පත්‍රයේ තිබුණේ වෙන එකයි. මේක විනමගත පත්‍රයක් මම දැකගෙන ඉන්න දාලා දෙන්නේ. කොහොමද කමක් නැහැ බලව පත්‍රයේ ඊළඟ ඒ ලිපිය දැම්මොත් සම්පූර්ණ විස්තරයක් ලැබෙයි. නමුත් ගෙඩියෙන් කියන්නේ ඔබේ හුඟක් විස්තරයි දැන් එක මොකද කොළ සම්පූර්ණම කොළ 11ක් විතර ලියමු විස්තරයක් වුණා විස්තර ලියලා වෙනවා. ඒක පිළිතුර. ඔය කියන්නේ සෑහෙන විලාමක් වෙනවා. ඉතින් නමුත් අපි ගෙඩින්ම දැනගන්න ඕනේ කර්ම විපාක ඵල දීම බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඒක වෙන්නේ හේතු තියෙනවා. අභිධර්මයේ කරන බැලුවත් රහතන් වහන්සේගේ කර්ම විපාක ඵල දෙන්න හේතු දෙනවා මම ඒකත් මහාන්තාරම් අතිමහාන්තාරම් වල චිත්ත වීදියක් විග්‍රහ කරලා ඒක විපාකෙන හැටි ගෙවෙන හැටි රහතන් වහන්සේගේ චිත්ත වීදිය කොහොමද කියන්නේ ඒක ලොකු විග්‍රහයක් කරලා තියෙනවා. ඒකකින් බලන්න දෙන්නේ මේ යථාර්ථයෙන් කියන්නේ කර්ම විපාක ඵල දෙනවා. ඵල නොදෙන්නේ හේතුව තියෙනවා ඒකත් මම පත්‍රයෙන් විස්තර කරලා තියෙනවා. මේ ලිපිය ඵල වුණොත් ඒක දැනගත්ත හැකි සම්පූර්ණව. ඒක නැත්නම් අපි මහතර පස්සේලා පොලිසියක් හරි ගහලා නිකන් දැනගන්න ළමයි. ඒ පිළිබඳව විදියක් කරක් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා මේකේ ඵල නොකලත් නම් නැවත ටික කොපි වශයෙන් ගහලා වෙලා ණය බෙදා දෙන්න එනවා.